සාදුකාර පවත්වන්න. අපි හැම කෙනෙක්ම ඊටාම වාසනාවන්තයි. ඒ වාසනාව අන් කිසිවක් නිසා නෙවෙයි. කලාතුරකින් මනුෂ්‍ය ලෝකයට ආපු අපිට බොහෝ දෙනාට නොලැබිච්ච ඊටාම දුර්ලභ ප්‍රමාණ කළ නොහැකි අනර්ග වූ වාසනාවක් අපට මුණ ගැහුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය, බුදුරජාණන් වහන්සේගේ ධර්මය, එයයි අපේ ලද ප්‍රමාණ කළ නොහැකි වාසනාව. ඒතර මේ බුද්ධෝත්පාද කාලේ ඉපදුන අප මේ කාලේ අසා දැනගන්න පුළුවන් වටිනාම දේ අසා දැනගන්න අප එයින් අපේ ජීවිතය සම්පූර්ණයෙන් පෝෂණය කරගන්න එමෙතන දියුණු කරගන්න අප උත්සාහ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මුල් තැනදී ඒ ධර්මයේ පුරුදු කර ගැනීම ප්‍රමුඛ කටයුත්ත කරගන්න ඕන. අනිකුත් දේවල් සියල්ල අවශේෂ දේවල් බවට පත් කරගන්න ඕන. එකෙන් අදහස් වෙන්නේ නැහැ එකිනෙකාට තියෙන යම් කටයුතු වගකීම් ඒවා කරන්න ඕන. ඒවා අවශේෂ දේවල් විදිහටයි අපට තේරෙන්න ඕන. ප්‍රධාන දේ වෙන්න ඕන ධර්මයෙන් ජීවිතය පෝෂණය කර ගැනීම. ධර්මානුකූල ජීවිතයේ බලවත් කර ගැනීම. ධර්මයෙන් ලබන ප්‍රතිලාභ මෙලවදී සම්පූර්ණත්වයට පත් කර ගැනීම තමයි ප්‍රධාන අරමුණ වෙන්න ඕන. දැන් ඉස්කෝලේ යන ළමයින්ට අරමුණක් තියෙනවා. O level කරන ළමයාට O level පාස් වීම, A level ළමයාට A level පාස් වීම, විශ්වවිද්‍යාලයේ ළමයාට උපාධි ආදී පාස් වීම අරමුණක්. නමුත් ඒ ළමයා අනිද්දේවත් කරනවානේ. අනිත්තර ගෙදර මඟුලක් තිබුත් මඟුලට සම්බන්ධ වෙනවා, උත්සවයට උත්සවයට සම්බන්ධ වෙනවා. නැත්නම් විනෝද ගමන් යනවා ළමයිනේ. නමුත් බලන්න ඒවා කළා වුණාට ප්‍රධාන අරමුණ තියෙනව නේද? ප්‍රධාන අරමුණ අතහැරලා අනිකුත් දේවල් වලට වැඩි තැනක් දුන්නොත් මොකද වෙන්නේ? යම් කලක යා අසාර්ථක කෙනෙක් වෙනවනේ. ප්‍රධාන අරමුණට මූලික තැන දෙමින් අනිකුත් දේවල් අවශේෂ දේවල් විදිහට තියාගන්න ඕනේද දක්ෂ ළමයි? එහෙමයි නේද? අද ලොකු උගතුන් වෙලා නේද? රටේ ලෝකේ මේ බැබලෙන නමක් තියෙන මිනිස්සු බවට පත් වෙලා තියෙනවද? ඒක තමයි මිනිස්සෙක්ගේ ජීවිතය දියුණු වෙන විදිය. ඉලක්කයක් ඇතුව ජීවත් වෙන්න ඕන. ඉලක්කයක් නැත්නම් මේ මිනිස්සයා කිසිම අර්ථයක් නැති හිස් මිනිහෙක් බවට පත් වෙනවා. ඉලක්කයකින්දී අපට මේ උපතින් ඉන්නේ නැහැ. අපි ජීවත් වෙන සමාජයේ තුල තියෙන දෙයින් අපේ ඉලක්කය මතුවෙන්නේ. අපි ජීවත් වෙන තියෙන සමාජය තුල තියෙන යම් වැදගත් දේවල් දැක්කහම ඒක අපේ ඉලක්කයක් බවට පත් වෙනවා. දැන් මේ සමාජයේ මේ යුගයේ ගත්තොත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච යුගයක්. ඒතර මේ ලෝකේ මේ කාලේ මේ යුගයේ තියෙන වැදගත්ම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් ශාසනය. ඒ ශාසන අර්ථය ඉටු කර ගැනීමයි කෙනෙකු නුවණැත්තාට මුණ ගැහෙන ප්‍රධාන එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨම ඉලක්කය වෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ නේ යාට අනිකුත් කටයුතු ඔක්කොම එක පාට අතහැරලා එහෙම එන්න බුදුරජාණන් වහන්සේ පනවන්නේත් නැහැ. කිසි කෙනෙක් එහෙම කියන්නේ නැහැ. නේද? භික්ෂුව පවා ප්‍රධාන අරමුණ ඉටු කර ගැනීම පිණිස දෛනිකව කරන තවත් කටයුතු තියෙනවා. ඒ දෛනික කටයුතු ප්‍රධාන අරමුණට උපකාර සහිතයි. ආන් මේ විදිහට අපි අපේ ජීවිතේ හැඩ ගහ ගන්න ඕන. ප්‍රධාන ඉලක්කය බවට පත් කර ගන්න ඕන. අපට ලැබුණු අනර්ගම සම්පත මගහැර ගන්න නැතුව ඒ අනර්ගම සම්පතෙහි ප්‍රතිලාභ ලබා ගැනීම පිණිස අප උත්සාහ කළ යුතුයි. එයා දක්ෂ කෙනෙක්. ඉතින් ඒ නිසා අපි ඒ ගැන හොඳ උනන්දුවකින් උත්සාහ කළ යුතුයි. බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2560 ගාණක් දැන් ගෙවිලා. අපේ ජීවිතේ අපේ ආයුෂත් එක ගත්තාම ඒක කොච්චර දීර්ඝ කාලයක්ද? නේද? අපේ ආයුෂත් එක්ක ගත්තාම බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා මේ වෙනකොට කාලය ඊටාම දීර්ඝයි. අපිට නිකන් මේවා ඒවා හිතන්නේ නැහැ කවුරුත්. හිතන්නේ නැහැ නිකන් ඔහේ විනෝදෙන් ඔහේ ඉන්නවා. දැන් ඒ වගේ හිතනවා නම් තේරුම් ගන්නවා නම් මොහොතක් අපතේ දාන්නේ නැහැ. බලන්න ඒසා දීර්ඝ කාලයක් ගත වෙලා තියෙද්දිත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තාමත් නිරුපද්‍රිතයි.
ඒ ධර්මයේ ඊටාම පිරිසිදුව පැහැදිලිව අදට පුරුදු කරන්න ශ්‍රවණය කරන්න තියෙනවා. එහෙම තියෙන්න හේතුව මොකද්ද? එහෙම තියෙන්න හේතුව ධර්මයේ. භාගතුන් වහන්සේ පිරිනොම් පාලා මේසා දීර්ඝ කාලයක් ගත වෙද්දී ධර්මයේ නිර්පද්‍රිතව තේරුම් ගන්න පුළුවන් විදිහට පිරිසිදුව තියෙන්න හේතුව මොකද්ද? බුදුරජාන් වහන්සේ ඊටා මනවින්ම ශාසනය ස්ථාපිත කළ නිසා. ධර්මයේ ඊටා හොඳින් පිහිටවපු නිසායි. භාගතුන් වහන්සේගේ අපේ භාගතුන් වහන්සේ ශාසනය දීර්ඝ කලක් පැවතීම පිණිස පවතින විදිහට පිහිටෙව්වා. ඒතර භාගතුන් වහන්සේගේ උපකාරයෙන් එතම් භාගතුන් වහන්සේ නිසයි මෙතරම් දීර්ඝ කාලයක් ගෙවිලා තියෙද්දි අපි වෙනුවෙන් මේ ධර්මයේ ඉතිරි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ භාගතුන් වහන්සේගෙන් අපට ලැබිච්ච මේ උපකාරය අනුග්‍රහය සුළු කොට තකා නොවටිනා දේවල් වටිනා විදිහට කල්පනා කරලා ජීවිතේ නාස්ති නොකර ගත යුතුයි. බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වූ ආරම්භක කාලේ ඒ පහළ වූ කාලේ මුල්ම කාලේ ඊටාම ප්‍රඥාව තියෙන ඊටා ප්‍රඥාවන්ත අය තමයි භාගතුන් වහන්සේ මුණ ගැහුනේ. ඒ ප්‍රඥාවන්ත අයට භාගතුන් වහන්සේ ගැඹුරු ධර්මයේ එලෙසම දේශනා කළා. ඒ ශනිකින් ඒව අවබෝධ කළා. ප්‍රමාද වුණේ නෑ අයට අවබෝධ කරගන්න. මක් නිසාද ඒගොල්ලන්ට මේ තියුණු නුවණ උපදව ගැනීමට වාසනාව තිබුණා. නමුත් මතක තියාගන්න ඒසා තියුණු නුවණ උපදව ගැනීමේ ශක්තිය තිබුණා වුණත් ඒගොල්ලන් ඒ තියුණු නුවණ පවා වැහිලා තිබුණ දෙයක් තිබුණා. තියුණු නුවණ පවා වැහිලා තියෙනවා. දැන් කන්දක රත්තරන් තියෙන්න පුළුවන්. කන්දේ රත්තරන් තිබ්බ කියලා එකකින් වැඩක් ගන්න බෑ කාටවත්. ඒ රණ වැහිලා යමකින් තියෙන්නේ. මුළුමනින්ම රන් වලින්ම හැදිච්ච කඳු නෑ. ඒ වැහිච්ච කිලිටි අයින් කරන්න ඕන රණින් ප්‍රයෝජන ගන්න. ඒ වගේ බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච මුල්ම කාලේ ඊටාම දක්ෂ අතිශයින් පුණ්‍යවන්ත මහා බල සම්පන්න පුරුෂයන් බිහි වුණා පහළ වුණා. භාගතුන් වහන්සේ බැහැ දකින්නට පැමිණියා. නමුත් ඒ අයටත් භාගතුන් වහන්සේගේ ධර්මය සැනකින් අවබෝධ කිරීමේ දක්ෂකම තිබුණා වුණත් ඒ දක්ෂකම වැසුණ දෙයක් තිබුණා. අන්නේ වැසුණු කඩතුරාව බැහැර නොවි ඒ අයටත් ධර්ම අවබෝධ කරන්න බෑ. මොකද්ද? ඒ දක්ෂ අතිශයින් පුණ්‍යවන්ත මහා ප්‍රඥාව තිබුණ සුළු කලකින් ධර්ම අවබෝධයට තරම් දක්ෂකමක් තිබුණ අයට පවා ඒ දක්ෂකම වැහුණ දෙයක් තිබුණා. ඒ දක්ෂකම පාද ගන්න උවමනා වුණා යම් දෙයකින්. මොකක්ද ඒ දේ? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම නැති තාක් කුමන දක්ෂයෙකුටවත් ධර්මයට ලං වෙන්න බෑ. බලන්න ශාසනයේ පළමු භික්ෂුන් වහන්සේලා 5 නම අතිශය දක්ෂ අතිශය ප්‍රඥාවන්ත ඒ ප්‍රඥාවට ලං වෙන්න අදටත් කාටවත් බෑනේ නේද? එයාට බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය නොතිබුණා නම් පළමු දේශනාව ඵල සහිත අය බිහි වෙයිද පළමු දේශනාව? නෑ. ඒ නිසා උන්වහන්සේලා තුල භාගතුන් වහන්සේ ගැන පැහැදීම ඉපදෙන තෙක් භාගතුන් වහන්සේ ධර්මයේ කිව්වේ නෑ. මතකයිනේ? නේ? පස්වක භික්ෂුන් වහන්සේලා තුල සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා කියන විශ්වාසය ඉපදෙන තෙක් ආර්ය සත්‍ය ප්‍රකාශ කළේ නෑ. ධර්මයේ කිව්වේ නෑ. මතකයිනේ? එහෙනම් බලන්න උන්වහන්සේට අවබෝධ කිරීමේ දක්ෂකම නොතිබුණාද? උන්වහන්සේලාට නුවණ නොතිබුණාද? උන්වහන්සේලාගේ සිත කිලිටිද? නීවරණ වලින් පීඩාවින්දාද? නෑ. ඒසා හැකියාවක් තියෙද්දී ඒ සිතට ධර්ම අවබෝධ කර ගැනීමට නොහැකි විදියට ආවරණය වුණේ වැහුනේ මොකෙන්ද? භාගතුන් වහන්සේ ගැන විශ්වාසය නොතිබීම. ඒ නිසා භාගතුන් වහන්සේ ඒ පස්වක භික්ෂූන් තුළ තමන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන විශ්වාසය ඇති වෙන තෙක්
ධර්මයේ කිව්වේ නැහැ. අපි මේව අහලා දන්නවනේ. යම් වෙලාවකද පස්වක භික්ෂූන් වහන්සේලා තුල භාගතුන් වහන්සේ ගැන විශ්වාසය ඉපදුනේ. මොකද්ද විශ්වාසය? සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඒකාන්තයෙන් බුද්ධත්වයටපත් වුණා. සම්මා සම්බුද්දයි කියලා පැහැදීමටපත් උනේ යම් වෙලාවකද. ඉන් පසුවයි භාගතුන් වහන්සේ පස්වක භික්ෂූන්ට ධර්මයේ දේශනා කළේ. එසේ ධර්මයේ දේශනා කිරීමේදී කල්පමාවකින් තොරව උන්වහන්සේලා අවබෝධ කළානේ. කල්පමාවකින් තොරව අවබෝධ කළා නේද? බලන්නේ දේශනාවේදී භාගතුන් වහන්සේ මොකක්ද කියලා දෙන්නේ? ආර්ය සත්‍ය 4 ගැන කියලා දෙන්නේ නේද? ආර්ය සත්‍ය 4 ගැන කියලා දෙනවා. ඒතර මේ තමා දුක කියන ආර්ය සත්‍ය, මේ තමා දුකේ හට ගැනීම කියන ආර්ය සත්‍ය, මේ තමා දුකේ නැතිවීම කියන ආර්ය සත්‍ය, මේ තමා දුක් නැති වෙන මාර්ගය කියන ආර්ය සත්‍ය කියලා ආර්ය සත්‍ය 4 දේශනා කරනවා. එපමණකින්ම පස්වක භික්ෂුන් වහන්සේලා අවබෝධ කරගන්නෝනේ නේද? කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඒ දේශනාව අවසන් වෙනකොට ධර්මාබෝධයට පැමිණිලා, සම්මාදිට්ඨියටපත් වෙලා, ශ්‍රාවකත්වයටපත් වෙලා නේද? බලන්න මේ දේශනාවේදී දුක්ඛාරිය සත්‍ය ගැන කියා දෙනකොට කොහොමද කියලා දෙන්නේ? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිංචං නලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒ විතරයි දුක්ඛාරිය සත්‍ය ගැන කියලා දෙන්නේ. බලන්න එතකොට ඒ වෙනකොට පංච උපාදානස්කන්ධය කියන වචනය, ඒ ධර්මය අහලා තිබුණ දෙයක්ද? අහලා තිබුණේ නැහැ නේද? අහලා තිබුණා කියලා හිතෙනවද? ලෝකයේ කිසි කෙනෙක් දැනගෙන හිටියද? නැහැ. ඒ තමයි පංච උපාදානස්කන්ධය කියන වචනේ ලෝකයට අහන්න ලැබුණු පළමු වතාව. ඒතොර එතන හිටපු පස්වක භික්ෂූන් වහන්සේලාට හිතුණාද මේ අපි අහපු නැති වචනයක් මොකද්ද මේ? මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා ඇහුවද? භාගතුන් වහන්සේ. ඇහුවද? එහෙම අහන්න හිතුන්නේ නැහැ නේද? එහෙම ඇහුවේ නැහනේ. එහෙම ඇහුවේ නැහැ. නමුත් එසේ නොසා සිටියා වුණත් උන්වහන්සේලා පංච උපාදානස්කන්ධය ගැන අවබෝධය ඇති කරගත්තද නැද්ද? ඇති කරගත්තා නේද? උන්වහන්සේලා කොහොමද ඒතර ඒක දැක්කේ? අපි වගේ අය එතන හිටියානම් අපි කරුණු කීයක් ගැන අහයිදනේ? මේක මොකද්ද? අරක මොකද්ද? ඔහොම වෙන්නේ කොහොමද? නේ? එහෙනම් අපිට කවමදාවත් ධර්මයට එන්න බැරි වෙනවා. තිබුණ පැහැදීමක් නැති කර ගන්නවා. බලන ධර්මයේ දෙස බලන ආකාරය. නොවැනැත්තෝ ධර්මයේ දෙස බැලුව විදිහට බලන්න පුරුදු වෙන්න ඕන. බලන්න පස්වක භික්ෂූන් වහන්සේලා කවදාවත් අහලා නොතිබුණු වචන එදා අහන්න ලැබුණා. නමුත් උන්වහන්සේලාට ඒක තේරෙන්නේ නැහැ කියලා අර්බුදයක් කරගත්තේ නැහැ. උන්වහන්සේලා නොතේරෙන ධර්මයේ නොතේරෙන වචන තිබුණාට ඒ සාරය උන්වහන්සේලා දැක්කා. සාරය දැක්කා. කුමක්ද උන්වහන්සේ දැක්කේ? කුමක්ද දැක්කේ? හේතුවකින් හටගන්න යම් ධර්මයක් ඇද්ද? ඒ හේතු නැතිවීමෙන් ඒ හටගත් දේ නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා දැක්කා. ඒක දැනගත්තා, පිළිගත්තා. ඒක පිළිගත්තා. ඇයි පිළිගත්තේ? ඇයි ඒ කරුණ පිළිගත්තේ? ඒ දැනගෙන හිටියා මේ කරුණ නිකම් කෙනෙක් නෙවෙයි කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ ප්‍රකාශ කරන්නේ කියන විශ්වාසය, පරම විශ්වාසය, නොසෙල්වෙන විශ්වාසය ඇතුවයි එයා බණ ඇහුවේ. එතකොට එයාගේ සිත අරක මොකද්ද මේක මොකද්ද කියන දුර්වල ස්වභාවයට වැටුනේ නැහැ. බලන්න බුදුරජාණන් වහන්සේ ගැන තිබෙන විශ්වාසය.
බුදුරජාණන් වහන්සේ ගැන තියෙන විශ්වාසය කියලා කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ ගැන තිබෙන විශ්වාසය. සම්බුද්ධත්වයේ සම්මා සම්බුද්ධත්වයේ කියන්නේ ලෝකයේ පහළවන ප්‍රඥාවේ අග්‍රම ස්වභාවයක්. ඊට ඔබෙහි ප්‍රඥාවක් තවත් නැත. ලෝකේ යම් පාරිශුද්ධ බවක් තිබේද ඒ උපරිම පාරිශුද්ධ වූ ස්වභාවය කියලා දැනගන්න ඕන. එදා ඒ බුදුරජාන් වහන්සේගේ ස්වභාවය ගැන කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඇතුළු පස්ව භික්ෂුන් වහන්සේ දැනගෙන හිටියේ. එයයි පැහැදීම. ඒ නිසා ඒගොල්ල සිත් හොඳින් පිහිටවගෙන කන යොමාගෙන අහගෙන හිටියා කුමක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියලා. එවිටයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ තමයි දුක කියන ආර්ය සත්‍යය. මේ තමා දුකේ හට ගැනීම කියන ආර්ය සත්‍යය. මේ තමා දුකේ නැතිවීම නම් වූ ආර්ය සත්‍යය. මේ තමා දුක නැතිවන මාර්ගය නම් වූ ආර්ය සත්‍යය කියලා ප්‍රකාශ කළා. එයින්ම ඒ අසා සිටි ඒ ධර්මයේ අසා සිටි ඒ භික්ෂුන් වහන්සේලාගේ සිත ඒ ධර්මයේ ගැන පැහැදීමටපත් වුණා. ඒ ධර්මයේ පිළිගත්තා. ඔවුන් අවබෝධ කරගත්තා මෙයයි ධර්මය. හේතුකින් හටගත්ත යම් දෙයක් ඇද්ද හේතු නැතිවීමෙන් ඒ දේ නැති වී යනවා කියලා අවබෝධ කරගත්තා. බලන්න මේ අවබෝධය තුළ භාගතුන් වහන්සේ කෙරෙහි තිබුණු විශ්වාසය පළුදුනාද ස්ථාවර වුණාද? ස්ථාවර වුණානේ. උන්වහන්සේලා පිළිගත්තා මේ බුදුරජාන් වහන්සේමයි. උන්වහන්සේ උත්සාහ කළා බුද්ධත්වයට. දැන් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා තිබෙන්නේ කියන විශ්වාසය පිහිටියා. ධර්මය ඇසීමෙන් මේ විශ්වාසය තහවුරු වුණා. ස්ථාවර වුණා. නොසෙල් වෙන දෙයක් බවට පත් වුණා. ඉන්පසු උන්වහන්සේලාට පංච පාස්කන්ධය කුමක්ද කියලා ඒ අවබෝධ කරගන්න බැරි වුණාද? පුළුවන් වුණාද? පුළුවන් වුණා. පහසුවෙන් පුළුවන් වුණානේ. බලන්න ඒසා නුවණ තිබුණ වාසනාවන්ත අයට පවා බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේම වචනය ගැඹුරු අර්ථ පිරුණු සාමාන්‍ය ව්‍යවහාරයේ නොතිබුණු බුදුවරුන් පහළ වීමෙන් පමණක් ලෝකෙට ඉස්මතු වෙන වචන පමණක් පාවිච්චි කරේ නැහැ. ඒ වගේ දක්ෂ අයට පවා බුදුරජාණන් වහන්සේ ඒ ගැඹුරු ධර්මය සාමාන්‍ය ලෝක ව්‍යවහාරයේ තියෙන වචන භාවිත කරමින් විස්තර කළ දුන්නා. දැන් බලන්න ඉපදීම කියන එක ලෝක ව්‍යවහාරයේ තිබුණ වචනයක්. වයසට යෑම කියන එක ලෝක ව්‍යවහාරයේ තිබුණා. අදත් තියෙනවා, එදත් තිබුණා. හෙටත් ඒක තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් ඉපදීම, වයසට යෑම, ලෙඩවීම, මරණය කියන වචන තියෙනවා ලෝකේ. ඒවා සාමාන්‍යසු භාවිත කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් පහළ වෙන වචන රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය මේ වචන සාමාන්‍ය විවහාරයේ පවතින්නේ බුදු කෙනෙකුගේ ශාසනයේ තියෙනකන් පමණයි. ඒ වචන ලෝකයට පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පමණයි මේ වචන ලෝකයට විවෘත වෙන්නේ. බුද්ධ ශාසනය අහෝසි වෙනවා කියලා කියන්නේ මේ වචන ලෝකයෙන් අහෝසි වේ යෑම, අතුරුදහන් වේ යෑම. එදාට බුද්ධ ශාසනය අවසන්. බලන්න ඒ ගැඹුරු ධර්මය නොවනත්තන් පවා විස්තර කිරීමේදී සාමාන්‍ය ව්‍යවහාර භාෂාව උපකාර කරගත්තා. මක්නිසාද ධර්මයේ ගැඹුරුයි. භාගතුන් වහන්සේ මුලදීම කල්පනා කළානේ මේ ධර්මය මං දුෂ්කරව අවබෝධ කළේ. මේ ධර්මයේ ගැඹුරුයි. මේ ධර්මයේ කෙනෙකුට කියලා තේරුම් ගන්න බැරි වෙයිද? මම වෙහෙසටපත් වෙයි. අවබෝධයේ දුෂ්කරයි කියලා කල්පනා කළා. නමුත් පසුව භාගතුන් වහන්සේට අවබෝධ වුණා පින තියන අය ඉන්නවා. ප්‍රඥාව උපදවලා සම්පූර්ණ කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ නිසා මේ ධර්මයේ කියන්න ඕන කියලා භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එතනදී බලන්න භාගතුන් වහන්සේ සාමාන්‍ය මිනිසුන් භාවිත කරන වචන ඇසුරු කරගෙන අර ගැඹුරු ධර්මයේම විස්තර කළා. කොහොමද විස්තර කරේ? පංච උපාදානස්කන්ධයේ දුකයි මහණෙනි කියලා කිව්වනම්
එදා උන්වහන්සේලාට ඒක නොතේරීමේ ඉඩකඩ වැඩි. නේද? කොහොමද භාගතුන් වහන්සේ විස්තර කළේ? මහණෙනි, ඉපදීම දුකක්, වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් හා එකතු වීම දුකක්, කැමති දේ නොලැබීම දුකක්. මහණෙනි, කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකක් කියලා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමෙන් සිත පිහිටුවගෙන සතුරු සිතින් කන යොමාගෙන ඉන්න කෙනාට මේ තමන්ට හුරු පුරුදු වචනින් පෙන්වන ධර්මයේ තේරෙනවා. දැනෙනවා. වයසට යෑම දුකක් කිව්වහම ඒක දැනෙනවා. ලෙඩවීම දුකක් කිව්වහම දැනෙනවා ඒක. මරණයට පත්වීම දුකක් කිව්වහම දැනෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කිව්වහම දැනෙනවා ඒක. අප්‍රියයන් හා එකතු වීම දුකක් කිව්වහම ඒක දැනෙනවා. කැමති දේ නොලැබීම දුකක් කිව්වහම දැනෙනවා. කොහොමද දැනෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් තියෙන කෙනාට. කුමක්ද විශ්වාසය? බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් පාරිශුද්ධ කෙනෙක්, පිරිසිදු කෙනෙක්, කෙලෙස් දුරු කළ පිරිසිදු සිතෙන් වාසය කළ කෙනෙක්, ලෝකේ අවබෝධ කළ හැකි, අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කළ අවබෝධයෙන් සම්පූර්ණ කෙනෙක්. සීල සත්වයන් අතර අග්‍ර කිසි කෙනෙකුට සම නොවන කෙනෙක්. මහා කාරුණික කෙනෙක්. අප කෙරෙහි අනුකම්පාවෙන් අපට ධර්මයේ දේශනා කරන කෙනෙක්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ගැන දන්න කෙනා, තේරුම් ගන්න කෙනා, පිළිගන්න කෙනා ඊතා සතුටින් සිත පිහිටවගෙන කන යොමාගෙන අහද්දී අපට තේරෙන වචනින් කියනකොට ඒක තේරෙනවා. ඒක දැනෙනවා. එතකොට ඒ තේරෙන භාෂාවෙන් කියන ධර්මයේම බුදුරුන්ගේ වචනයෙන් ගැඹුරින් කියද්දී ඒකට බය වෙන්නේ නැහැ. ඒ අවබෝධ කරන්න ඕන කියලා තර එයා තේරුම් ගන්නවා. මුලින් කියන දේ පිළිගන්නවා තේරෙන භාෂාවෙන් කියනකොට. ඊළඟට මහණෙනි, කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධය දුකක් කියලා කියනකොට ඒ මුලින් කිව් ධර්මයේ පිළිගත් කෙනා, එයාගේ ශ්‍රද්ධාව, භාගතුන් වහන්සේ ගැන විශ්වාසය ස්ථාවර වෙනවා, බලවත් වෙනවා, නොසෙල් වෙන දෙයක් බවට පත් වෙනවා. ඔහු තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැනත් කිව්වා. මේ අවබෝධ කරන්න ඕනේ. මේ අවබෝධ කරගන්න ඕන කියන විශ්වාසය ඇති වෙනවා. බලන්න ධර්මයට පැමිණීමට දොර කොතනද? කොතනද දොර? බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය කර ගැනීමමයි. ඒ විශ්වාස කරන්නේ මේ කියන්නේ අර දෙවියෝ විශ්වාස කරනවා කියන වචනේ සමාන එකක් නෙමෙයි ඈ. අපි කලිනුත් ගොඩාක් කියලා තියෙනවා. දෙවියෝ විශ්වාස කරන්න කියලා කියනවා. එහෙම එකක් නෙමෙයි මේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම. පාරිශුද්ධ වූ මිනිස්සෙක්, සම්මා සම්බුදුවරයෙක් කියලා පිළිගැනීම. එතකොටයි අප මේ අපේ හිත පිහිටන්නේ ධර්මය අහන්න. එහෙම නැත්නම් එකපාරට මොකක් කියයිද දන්නේ බලමුකෝ ඉතින් කියන දේ කියලා හිතන්නේ. නේද? බලමුකෝ ඉතින් කියන්නේ මම දන්න අසවලා කිව්ව දේත් එක බලමුකෝ සසඳලා එහෙම තමයි අපි හිතන්නේ දුර්වල හිත. බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය දන්න කෙනා, තන්පත් සිත, පිහිටි සිත උහුට තියෙනවා. උහුට කන් යොමා ගන්න දුෂ්කර නැහැ. ඒ විදිහට කන යොමාගෙන අහද්දී අපට හුරු නැති බුදුරුන්ගේ වචන ඇසෙද්දී අපි බය වෙන්නේ, අපි සතුටු වෙනවා. ඒතර අපේ හිතේනවා මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කියන දෙයක් මේම අවබෝධ කරගන්න ඕන කියන හිත අර ගුණවතාගේ හිතේ ඉපදෙනවා. ගුණේ නැති කෙනා හිතනවා මේ මොකද්ද කිව්වේ? ඌක මොකද්ද? අතන මොකද්ද? මේ මොකද්ද? කියලා සැක සංකා ඇති වෙනවා. කලබල වෙනවා. ඔහුට බැරි වෙනවා බුදුරජාණන් වහන්සේගෙන තිබුණු පැහැදීම ස්ථාවර කරගන්න බැරි වෙනවා. එයා ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ නම් ඉතින් කියයි අපිට මේව තේරුම් ගන්න බෑනේ. අපිට ඉතින් ඔබ වහන්සේ කිව්වට අපිට පින නැහැනේ. බුදුරජාණන් වහන්සේ කිව්වට ඉතින් අපිට කොහොමද මේක තේරෙන්නේ? අපිට ඒකට නුවණ නැහැ, ප්‍රඥාව නැහැ, මේ කාලේ පුළුවන්කමක් නැහැනේ කියවෙනවා. ඒතර තිබ්බ සද්ධාහට මොකද වෙන්නේ? තිබ්බ සද්ධාව දුර්වල වෙනවනේ. දුර්වල වෙනවා. නේද? ඒතර හිතන්නේ බුදුරජාණන් වහන්සේ ඔහොම කිව්වට බෑ කියලානේ හිතන්නේ නේ. ඔහොම කිව්වට බෑ. ඉතින් මේ කාලේ අපිට මේක අමාරුයි.
අපි මේකට උත්සාහ කරන වෙන කාලක. කියලා හිත කරගෙන යනවනේ දුර්වල වෙනවනේ. නමුත් බලන්න බුදුරජාන් වහන්සේ අපට කියලා දෙන්නේ කොහොමද? අපට තේරෙන වචනෙන් කියන්නේ. නේද? අපට තේරෙන වචනෙන් කියනවා. පොඩි ළමයෙක් පාර යනකොට වලක් තියෙනවනම් අපි කියනවා පුතේ උතන වලක් තියෙනවා වැටුනොත් තුවාල වෙයි කියනවා. තේරෙන භාෂාවනේ. නේද? කෑමක් කනකොට මොන හරි වසක් විසක් තිබොත් කියනවා ඕක කන්න එපා ඔක විසයි කියනවා. ඒතර තේරෙන භාෂාව නේද? ඒ වගේ බුදුරජාන් වහන්සේ ආරම්භයේදී මොන ගැහිච්ච ඊටා දක්ෂ අයට පවා සාමාන්‍ය ව්‍යවහාරයේ තිබුණ වචනෙන් බණ කිව්වේ ගැඹුරු ධර්මයේ. ඒ තමයි කිව්ව විදිය. කොහොමද කිව්වේ? ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යෑම දුකක්, මරණයටපත් වීම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් හා එකතු වීම දුකක්. මේ විදිහට කිව්වා. මේ විදිහටයි දේශනා කළේ. ඒතර අර භාගතුන් වහන්සේගෙන පැහැදුණු නුවණැත්තෝ ඉක්මනින් අවබෝධ කළා. එය සතුටෙන් සතුටටපත් වුණා, ප්‍රීතියෙන් ප්‍රීතියටපත් වුණා. අපි ළඟම තිබුණ දේ අපි දැක්කේ නෑනේ. මේ අපි තුලම තිබුණේ මේක අපි දැක්කේ නෑනේ. භාගතුන් වහන්සේ පුදුමයි, විස්මිතයි. අපට නොපෙනුන අපි ළඟම තිබුණ දේ ප්‍රකාශ කළා. ස්වාමීනි භාගතුන් වහන්සේ ශ්‍රාවකත්වයේ පිළිගන්න කියලා සතුට ප්‍රකාශ කළා. දැක්කනේ ඒ කාලේ අයගේ ස්වභාවය. බලන්න එතකොට වයසට යෑම දුකයි කියන එක දුර තිබ්බ එකද ළඟ තිබ්බ එකද? ලෙඩවීම දුකයි කිව්ව එක දුරද තිබ්බේ ළඟද තිබ්බේ? මරණයටපත් වීම දුකයි කියන එක දුර තිබ්බ එකද ළඟ තිබ්බ එකද? ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන එක දුර තිබ්බ එකද ළඟ තිබ්බ එකද? අප්‍රියයන් හා එකතු වීම දුකයි කියන එක දුරද ළඟද තිබුණේ? ඊටාම ළඟ, අතිශයින් ළඟ තමා තුල තිබුණු දේ. ඒකයි තමා තුල ධර්මයේ තියෙනවා කියලා කියන්නේ. තමා තුලයි මේ ධර්මයේ තියෙන්නේ කියලා යමෙක් දැක්කොත් එතකොට ඔහු අඳුරනවා බුදුරජාන් වහන්සේගේ අවබෝධය නම් ඒකාන්තයෙන් පිරිසුදුයි. ඒකාන්තයෙන් නිවැරදි. අපි කාටත් දකින්න බැරි වුණු දේ පෙන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් මේක දැකලා අවබෝධයේ පිරීලා සම්පූර්ණයි කියලා ඔහුට තේරෙනවා. බලන්න ධර්ම අවබෝධයට කෙනෙක් පැමිණෙන හැටි. ඒ නිසා ඒ ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ ඊටාම විශිෂ්ට ලෙස ධර්මයේ විග්‍රහ කරද්දී ඒ ගුණගරුක මිනිසුන් ධර්මයේ සොයාගෙන ගියපු විමුක්තිකාමී මිනිසුන් බුදුරජාන් වහන්සේ ධර්මයේ කියන සැනින් අවබෝධ කළා. සතුටටපත් වුණා. පැහැදීම බලවත් කරගත්තා. භාගතුන් වහන්සේගේ ශ්‍රාවකත්වය සම්පූර්ණ කරගන්නට යට පුළුවන් වුණා. නමුත් භාගතුන් වහන්සේම දේශනා කරනවා ඒ කාලේ වෙනකොටත් මිනිසුන්ගේ ප්‍රඥාව පිරෙහෙන්න පටන් ගත්තා කියලා. ඒ නිසා භාගතුන් වහන්සේ ඒ ආරම්භයේදී පැමිණි ප්‍රඥාව තියෙන ප්‍රඥාව උපදව ගැනීමේ දක්ෂකම තිබුණ අයට පවා අපි විවහාර කර භාෂාවෙන් ධර්මයේ විස්තර කළා. නමුත් ඒ භාගතුන් වහන්සේ ඒ කාලෙම තවදුරටත් මෙයාට අමාරුයි කියලා දැනගෙන තවත් ධර්මයේ විස්තර කළා. බලන්න එතකොට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. දැන් මුලින් වයසට යෑම දුකයි කියලා පෙන්නවා. දැන් බලන්න මුලින් පංච උපාස්කන්ධයේ දුකයි කියනොත් තේරුම් ගන්න බෑ. ඒ නිසා භාගතුන් වහන්සේ කියනවා වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණයේ දුකක් කියලා පෙන්නනවා. ඒතකොට තේරුම් ගත්තානේ. භාගතුන් වහන්සේ තේරුම් ගත්ත පසු කාලීන වෙනකොට මේක තවත් විග්‍රහ කරා. මහණෙනි වයසට යෑම දුකයි කියලා කියන්නේ ඇයි? මහණෙනි වයසට යනවා කියලා කියන්නේ කෙස් පැහෙන එක, දත් දිරලා කැඩෙන එක, සම රැලි ගැහෙන එක, ආවිස ගෙවෙන එක, ජීවිතයේ අවසන් කාලයට පැමිණෙන එක, ඉන්ද්‍රයන් මෝරලා යන එක, මරණාසන්න වෙන එක, හොඳටම දුබල වෙලා යන එක. මහණෙනි මේකට කියන්නේ වයසට යෑම. මේක දුකක් කියලා දෙනවා. ඒතර වයසට යෑම දුකයි කියලා තේරුම් නැති කෙනාට ඒ විදිහට විස්තර කරද්දි තේරුණා. පැහැදිලිද? බලන්න ප්‍රඥාව පිරිහෙන යුගයේ ඊටා දුර්වල ප්‍රඥාවක් තියෙන කෙනත් ප්‍රඥාවත් එක්ක කරන්න බුදුරජාණන් වහන්සේලගේ අනුකම්පාව එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව විවෘත වෙන හැටි ලෝකයට. බලන්න එතකොට බුදුරජාන් වහන්සේ මුල සිට දිගටම පංච උපාස්කන්ධයේ දුකයි කියලා පමණක් කියලා තිබ්බනම් ආරම්භක නුවණැත්තන්ට පවා ධර්මයට පැමිණීම දුෂ්කර වෙන්න ඉඩ තිබුණානේ. නමුත් ඒ ආරම්භයේදී මුණ ගැහුණ අයට පවා තේරෙන වචනයෙන් කිව්වා, අවබෝධ කළා. ඊළඟට පැමිණි අයට තවදුරටත් විග්‍රහ කළා නේද? වයසට යෑමත් විග්‍රහ කළා. ලෙඩවීම දුකයි කියනවා තේරුන්නේ නැහැ. කිව්වා මහණෙනි ඇසේ ලෙඩ ඇති වෙනවා.
කන් වල ලෙඩ ඇති වෙනවා. කටේ ලෙඩ ඇති වෙනවා. බඩේ ලෙඩ ඇති වෙනවා. වාතයේ කිපීමෙන් ලෙඩ ඇති වෙනවා. මේ විදිහට ලෙඩ ගැනත් විස්තර කළා. එතකොට තේරුණා ඇත්ත නේන්නම්. ඇත්ත මේ කතාව. ලෙඩවීම මහණෙනි නිසා මේ ලෙඩවීම දුකයි කියලා පෙන්වුවා. තේරුම් ගත්ත ඇත්ත මේක කියලා තේරුම් ගත්තා. ඉපදීම මහණෙනි මේ විදිහට ඉපදෙනවා. තිරිසන් ලෝකෙ ඉපදෙනවා. සත්තු වෙලා ඉපදෙනවා, ප්‍රේතෝ වෙලා ඉපදෙනවා. මහණෙනි මේ ඉපදීම දුකයි කියලා පෙන්වුවා. පිළිගත්ත ඇත්ත. බලන ධර්මයේ විස්තර කරක පෙන්නද්දී නොවැනැති අය එහෙම නැත්නම් ගුණගරුක මිනිසුන් මම නම් හිතන්නේ මේ ගුණගරුක මිනිසුන් නුවණ අදටත් උපදවන්න පුළුවන්. ප්‍රඥාව අදටත් උපදවන්න පුළුවන්. ඒකයි ධර්මයේ වඳ බහින්නේ නැහැ කියලා කියන්නේ. අදටත් ප්‍රඥාව උපදවන්න බැරි නම් යම් කලක ප්‍රඥාව උපදවන්න බැරි නම් ධර්මයේ වඳ බහැලන්නේ. නේද? යම් කලක නමුත් ධර්මයේ අතුරුදහන් වෙන කලක් වෙනවා. මොකද මිනිස්සු ප්‍රඥාව උපදවන්නේ නැහැ. මිනිස්සු ප්‍රඥාව උපදවන ඉපදෙන විදිහට ධර්මය අහන්නේ නැහැ. මිනිස්සු ධර්මයේ කියලා අධර්මය අහනවා. අධර්මය පුරුදු කරන්නේ. වෙන වෙන දේවල් වලින් දැනුම හදා ගන්නවා. ඒතර ධර්මයට පහදින්නේ නැහැ. ධර්මයේ පිළිගන්නේ නැහැ. නමුත් ඒ කාලේ හිටියේ ගුණගරුක මිනිසුන්. එයාට පුළුවන් ධර්මයට පැමිණෙන්න. ඉතින් අද තියෙන මිනිසුගේ ගුණගරුක භාවයේ දෝෂයක් අඩුවක් තියෙන්නේ. නැත්තම් ධර්මයේ තියෙනවා. බලන්න දැන් ඒ විදිහට මේ පංච පාස්කන්ධේම තවත් විස්තර කර කර පෙන්වනවා භාගතුන් වහන්සේ. එහෙම ලෙඩවීම, වයසට යෑම ආදී ධර්මයන් පවා විග්‍රහ කර කර පෙන්වනනේ. අපි ඒව අහලා තියෙනවනේ. අහලා තියෙනවා. නමුත් බලන්න තවත් කල් යද්දී එහෙම කියලා දුන්නත් තේරුම් ගන්න බැරි අය පහළ වුණා. නේද? ඊට පස්සේ භාගතුන් වහන්සේ භික්ෂූන්ට කිව්වා මහණෙනි වයසට යෑම දුකයි කියලා අවබෝධ කරගන්න. තේරුම් ගන්න කිව්වා. තේරුම් ගන්න බැරි වුණා. ඊට පස්සේ කිව්වා මහණෙනි කෙස් පැහෙන එක, දත් දිරලා කැඩෙන එක, හැම රැලි ගැහෙන එක, ඉන්ද්‍රයන් මෝරලා යන එක, වයසේ ගෙවිලා මරණාසන්න වෙන එක, කය දුර්වල වෙලා යන එක මහණෙනි මේක වයසට යෑම. ඒක දුකක් කියලා තේරුම් ගන්න කි. එතකොට තේරුම් ගත්ත සමහරු ඇත්ත මේ අපිට වෙලා තියෙන අපිට වෙනවා. එහෙම තේරුම් ගත්ත තමා තුලින් ධර්මය දකින්න කියන්නේ ඒකයි. ඇතම් අයට එහෙම කියද්දිත් තේරුනේ නැහැ. ඊට පස්සේ භාගතුන් වහන්සේ කිව්වා මහණෙනි හොඳට බලන්න ඔබට පෙනී දිරපු මිනිස්සු. පාරේ තොටේ යනකොට වේවා විහාරයට එනකොට වේවා දිරපු මිනිස්සු පේනවා මහණෙනි කිව්වා. හොඳටම කුදු ගැහිලා කෙස් පැහිලා දත් දිරලා වක ගැහිච්ච මිනිස්සු. කෙඳිරි ගහගෙන ඇවිදින මිනිස්සු ඔබට පෙනේ කිව්වා. මහණෙනි ඒ තමයි වයසට යෑම. ඒ තමයි වයසට යෑමේ දුක. එහෙම දැක්කම ඔබ හිතන්න මේ මිනිස්සයා වයසට ගිහිල්ලා මමත් වයසට යන ස්වභාවයෙන් යුක්තයි. මම මේ ස්වභාවය ඉක්මවල නැහැ කියලා හිතන්න මහණෙනි කිව්වා. එimhe හිතපුවාම ඔබට යම් කලක ඔබේ සිතේ ධර්මාබෝධයට බාධා තියෙන දේවල් නැති වෙලා යයි කියලා. දැන් වයසට යෑම දුකයි කියලා තේරුම් ගන්න බාධාවක් තියෙනවා. නුවණ උපදින්න බාධාවක් තියෙනවා. මලකඩයක් තියෙනවා. අන්නේ මලකඩේ නිසායි මේ ප්‍රඥාව උපදින්නේ නැත්තේ. අන්නේ බාධාව ගෙවෙයි මහණෙනි බය නැතුව මේ හිතන්න කිව්වා. එතකොට ඒක පිළිගත්තා බුදුරජාන් වහන්සේ ගැන පැහැදුණු බුදුරජාණන් වහන්සේ අවබෝධයේ පිළිගත් ගුණගරුක මිනිසුන් එකල හිටියා. එයා ඒ ආවාද පිළිගත්තා. පිළිගෙන ඒ අය දකින්නකොට වාසිත යනකට අය දකිද්දී අය කල්පනා කළා. මේගොල්ලෝ තරුණ ජීවිත ගත කළා, ලස්සන ජීවිත තිබුණා, පැහැපත් ශරීරය තිබුණා. දැන් දිරලානේ මේ මිනිස්සු. එතකොට ඒ අය දිරපු මිනිස්සු දැක්කම තිබ්බ අප්පිරියාව නැති වෙලා ගිහිල්ලා එයාගේ සිහිය පිහිටුව අර භාගතුන් වහන්සේ කිව් දේ මතක් වෙලා. එයාට කල්පනා වුණා ඇත්තනේ නම් මේ මිනිස්සු දිරලානේ. එතකොට එයා කල්පනා කළා භාගතුන් වහන්සේ කිව්වා මේක අපිට ගලප ගන්න කියලා. තමනුත් දිරනවා කියලා හිතන්න කියලා කිව්වා. ඒගොල්ලෝ හිතන්න පටන් ගත්තා මමත් වයසට යනවා. මගේත් කෙස් පැහෙනවා. මගේ දත් දිරනවා. මගේ සම රැලි ගැහෙනවා. මගේ ඉන්ද්‍රයන් මෝරනවා. මගේ ආවිස ගෙවිලා යනවා. මරණාසන්න වෙනවා. මං ඒ ස්වභාවයෙන් ඉක්මවල නැහැ. මම වයසට යෑමෙන් ඉක්මවල නැහැ කියලා සිහි කරන්න පටන් ගත්තා. භාගතුන් වහන්සේ කිව්වා මහණෙනි ලෙඩ වෙච්ච කට්ටිය ඔබට පෙනී. එතකොට හිතන්න මමත් ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි.
ඒක ඉක්මවලා නැහැ කියලා හිතන්න කියලා කිව්වා. ඒ වචනේ පිළිගත්තා ගුණගරුක මිනිසුන්. උපාසක වේවා භික්ෂු භික්ෂුණී වේවා ඒ වචනේ පිළිගත්තා. මොකද ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා. ඒ වචනේ පිළිගත්තා. මේ ඇයට ප්‍රඥාව ඉපදෙන්නේ නැත්තේ හිත කිලිටි. හිතේ ලාමක ස්වභාවයන් තියෙනවා. නමුත් තේරෙන්නේ නැතුණාට ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගත්තා. පිළිඅරගෙන ඒක මතක තියාගෙන හිටියා. මතක තියාගෙන ඉන්නකොට ඔන්න එයාට මොන ගහනවා ලෙඩ වෙච්ච අය. වයසට යන අය, ගිහපු අය පේනවා. එතකොට බුද්ධ වචනේ මතක් වෙනවා. මතක් වෙලා ඒ අවවාදේ පිළිපදිනවා. ඒ අනුශාසනාව පිළිපදිනවා. ඒගොල්ලෝ කල්පනා කළා මේ මිනිස්සු වයසට ගිහිල්ලා මේ මිනිසුන්ට ලෙඩ වෙලා මේ පේනවා ඇහි ලෙඩ කනේ ලෙඩ කෙඳිරි ගන්නවා දුකසේ විලාප දෙනවා පේනවා. එතකොට ඒ දකින්න ධර්මයේ දරාගත් ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගත් ගුණගරුක මිනිසුන් කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේ කිව් දේ නේද මේ තියෙන්නේ. මේක අපට බුදුරජාණන් වහන්සේ කියලා දුන්නානේ. බුදුරජාණන් වහන්සේ මේක අපට කියලා දුන්නා මේ දේ අපටත් වෙනවා කියලා හිතන්න කියලා. ඒ ගුණගරුක මිනිසුන් නෙමෙයි හිතුවා අපටත් ලෙඩ වෙනවා. ලෙඩ නොවී තියෙන්නේ ඒකාන්තෙන් ලෙඩ වෙනවා. මේ ස්වභාවයෙන් ඉක්මවලා නෑ මම කියලා සිහි කරන්න පටන් ගත්තා. ඒ අයගේ සිතේ තියෙන මලකඩ නැති වෙලා ගියා ධර්මයට එන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේ භාගතුන් වහන්සේ කියලා දුන්නා මහණෙනි මරණයට පත්වීම දුකයි කියලා කියනකොට අවබෝධ කළා ඉන්නවා. පසු කාලීනව මරණයට පත්වීම දුකයි කියවම තේරුන්නේ නැහැ මොන පිස්සුද මොන මරණයක්ද මේ අපි තාම ජව සම්පන්න කොල්ලෝ කියලා විනෝදෙන් හිටියා. නමුත් එයා බුදුරජාන් වහන්සේ ගැන පැහැදීම තිබුණා හිටියා. බුදුරජාන් වහන්සේ ඒකාන්තෙන් අරහං සම්මා සම්බුද්දයි. ඒ වචන නම් ඒකාන්තෙන් හරි නිවැරදි. අපිට ඉතින් මේක අමාරුයි තමයි බලමු නමුත් අපි මේක කොහොම හරි කියලා බුද්ධ වචනේ දරාගෙන හිටපු අය හිටියා. ඒ අයට මුණ ගැහුණා දැක්කා මැරිච්ච මිනිස්සු විලාප දිදී මරණ කර ගහගෙන යනවා පේනවා. මිනිස්සු මැරිච්ච අය වෙනුවෙන් අඬනවා විලාප දෙනවා පේනවා. ඒතර මේ අයට කල්පනා වුණා භාගතුන් වහන්සේ මේක නේද මේ කිව්වේ? මරණයට පත්වීම දුකයි කියලා කිව්ව දේ නේද මේ? මේ දුක පේනවනේ. මේ නොමරුණ මිනිසුන්ට වෙන කෙනෙක් මැරලා මෙහෙම දුක නම් මරුණ කෙනාට කොහොම දුක ඇද්ද? කොහොම දුකින් මරණයට මුහුණ දෙන්න ඇද්ද කියලා කල්පනා කළා. ඒ කල්පනා කළා භාගතුන් වහන්සේ කිව්වා අපිට මේක අපිට ගලප ගන්න කියලා. අපිත් මැරෙනවා කියලා හිතන්න කියලා කිව්වා. ඒ අය වචනේ පිළිපැද්දා. ඒ අවවාදේ පිළිපැද්දා. ඒ අය සිහි කළා මමත් මැරෙනවා. මරණයෙන් නිදහස් වෙලා නැහැ. ඒකාන්තයෙන් මැරෙනවා කියලා සිහි කරන්න පටන් ගත්තා. ඒතරේ ධර්ම අවබෝධයට බාධා කරන මලකඩය ගැලවිලා ගියා. මලකඩ නැති වෙලා ගියා. ඒ අයට තේරුණා ඒකාන්තයෙන් උපන් සියලු දෙනා මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. මා පමණක් නොවේ උපන් නූපන් සියලු දෙනා යමෙක්ද උපදින්නේ ඒ සියලු දෙනා වයසට යෑමෙන් යුක්තයි, ලෙඩවීමෙන් යුක්තයි, මරණයටපත් වීමෙන් යුක්තයි. ඒ වයසට යෑම ඒකාන්තයෙන් දුකක්, ලෙඩවීම දුකක්, මරණයටපත් වීම දුකක් කියලා ඒ අය අවබෝධ කළා. ඒ සත්‍ය ඥාණයටපත් වුණා. මේක ඒකාන්තයෙන් දුකක්. උපන් නූපන් යම්තාක් සත්වයෝ ඇද්ද සිළු දෙනාට ජරා මරණ දුකක්මයි කියලා ඒගොල්ලෝ අවබෝධ කළා. ඊට පස්සේ ඒගොල්ලන්ට කල්පනා වුණා භාගතුන් වහන්සේ මේ දුකට හේතුවක් ගැන කිව්වා. මේක වෙන කෙනෙක් කළ එකක් නෙවෙයි කියලා කිව්වා. ඉබේ හටගත් එකක් නෙවෙයි කියලා කිව්වේ. මේ දුක තණ්හාව නිසායි කියලා භාගතුන් වහන්සේ ප්‍රකාශ කළේ දේශනා කළේ. ඒ අය ගැන කල්පනා කළා. ඒකේ අයගේ පිළිගැනීම බවට පත් වුණා. ඒගොල්ලෝ තේරුම් ගත්තා තණ්හාවෙන් තොර හේතුවක් නම් දුකට නෑ. තණ්හාව නිසාමයි දුක හටගන්නේ. නිශ්චිත බවට ඒගොල්ලෝ පත් වුණා. ඊළඟට ඒගොල්ලෝ කල්පනා කළා භාගතුන් වහන්සේ මේ තණ්හාව නැත්නම් දුක නෑ කියලා දේශනා කළා. දුක් නැතිවීම නිවන, තණ්හා ඡය වීමෙන්, තණ්හා නිරෝධයෙන් දුකේ නිරෝධය නිවන ගැන භාගතුන් වහන්සේ පෙන්නනවා. එහෙනම් ඒ කාන්තින් ඒක ඇත්තයි කියලා පෙන්නනවා. ඒගොල්ලෝ තේරුම් ගත්තා. සීල සමාධි ප්‍රඥා වැඩිවීමෙන් තණ්හාවේ ඡය වීම, දුකේ නිරෝධය, නිවන අවබෝධය ඉපදෙන බව භාගතුන් වහන්සේ පෙන්නවා. ඒ අය සිහි කළා. ඒ අය තේරුණා. ඒ අය පිළිගත්තා. නිශ්චිත අදහසට, ස්ථිර අදහසට, වෙනස් නොවන අදහසට පැමිණුණා. ඒකාන්තෙන් ආර්ය සත්‍යයන සත්‍යක්. දුක කියන්නේ ආර්ය සත්‍යක්. දුකේ හට ගැනීම ආර්ය සත්‍යක්. දුකේ නැතිවීම ආර්ය සත්‍යක්. දුක් නැතිවන මාර්ගය ආර්ය සත්‍යක්. හේතුවකින් හටගත් දුක හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුක්තයි.
තණ්හාව නිසා හටගන්නා දුක තණ්හාව නිරෝධයෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා එයා තුළ එයා තුළම වූ දැනුම අවබෝධය ඇති වුණා. එයා තවදුරටත් කල්පනා කරා. එයා තවදුරටත් ධර්මයේ සීකරද්දී එයා කල්පනා කළා පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා භාගතුන් වහන්සේ පෙන්නවා. ඒ පංච උපාදානස්කන්ධය අවබෝධ කළ යුතුයි. ඒ දුකෙන් නිදහස් වෙන්න එයාට ඕන. නේද? එහෙනම් මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කළ යුතුයි කියන ඉලක්කය එයාට ඇති වුණා. තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතුයි. අවිද්‍යාවත් භව තණ්හාවත් ප්‍රහාණය කළ යුතුයි. සමත විදර්ශනා එහෙම නිවන් මාර්ගය වඩලා සම්පූර්ණ කරන්න ඕන. විද්‍යා විමුක්ති සාක්ෂාත් කරගන්න ඕන කියලා එයා තුළ කැමැත්ත ඇති වුණා. එයා ඒ කැමැත්ත සම්පූර්ණ කරගත්තා. ශ්‍රාවකත්වය සම්පූර්ණ කරගත්තා. ඒ විදිහට එයා ඒ කාලයේ අය ධර්මය සම්පූර්ණත්වයට පත් කරගන්න ධර්මයෙන් ප්‍රතිලාභ සම්පූර්ණ කරගන්න දක්ෂ වුණා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ විදිහට ශ්‍රාවකෙන් හික්මුවෙව්වා. ඊටාම ගැඹුරු ධර්මය තේරෙන භාෂාවෙන් තේරුම් ගත හැකි විදිහට කුඩා දරුවටත් තේරුම් ගන්න හැකි විදිහට ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා පමණක් නෙවෙයි ඒ විස්තර කර කර කියලා දුන්නා. බෙද බෙදා පෙන්නලා කියලා දුන්නා. ඉතින් එහෙම කියද්දිත් එකලත් ඇතැම් අය ඒක ගණන් ගත්තේ නැහැ. ඒතර භාගතුන් වහන්සේ ප්‍රකාශ කළා ඒ කාලෙම මහණෙනි මම මේ විදිහට ආරි සත්‍ය පෙන්නලා දීලා තියෙනවා. විස්තර කරලා තියෙනවා. බෙද බෙදා පෙන්නලා තියෙනවා. ඉස්මතු කරලා පෙන්නලා තියෙනවා. එහෙම කියද්දීත් එහෙම පෙන්වද්දීත් වීරියවන්ත එහෙම නැත්නම් ශ්‍රද්ධාවන්ත කෙනෙක් ශාසනයට ආවොත් වීරිය කරන්න ඒක හොඳටම ඇති මේ පෙන්වා දී තිබෙන ස්වභාවය. නමුත් යමෙක් මෙහෙම පෙන්වද්දීත් වීරිය කරන්නේ නැත්නම් මම මොකද කරන්නේ මහණෙනි මට කරන්න දෙයක් නැහැ නේ කිව්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කුඩා දරුවටත් නුවණින් මඳ කෙනාටත් නුවණ තියෙන බල සම්පන්න පුරුෂයන් වීම පිණිස ධර්මයේ බෙද බෙදා විස්තර කර කර දී තිබෙනවා. අපට තේරුම් ගන්න පුළුවන් විදිහට අපෙම භාෂාවෙන් අපි දිනපතාම ව්‍යවහාර කරන වචන වලින් අපි 100,000 ගාණක් සාමාන්‍ය ජීවිතයේදී පාවිච්චි වෙන දිනපතා අහන දකින්න පෙනෙන වචන වලින්ම අපට ධර්මයේ ගැඹුරු ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. අපට බුදුරජාන් වහන්සේට සුළුවෙන්වත් අපට උදව්වක් නොකලා අපට උපකාර කළා මදි කියලා අපට චෝදනා මාත්‍රයක්වත් කරන්න බෑ. මේ ධර්මයේ ගැඹුරු වැඩි අපට අමාරුයි තේරුම් ගන්න දුෂ්කරයි කියලා භාගතුන් වහන්සේට චෝදනා කරන්න අපට පුළුවන් කමක් නැහැ. මක් නිසාද ඒ ඊටාම ගැඹුරු ධර්මය ඊටාම ලේසි භාෂාවෙන් අපට කියලා දීලා තියෙනවා. දැන් ඔබට තේරෙන්නේ නැති ඒ ලේසි භාෂාවක් කොතරම් ලේසි වෙනකන් භාගතුන් වහන්සේ විස්තර කරලා තියෙනවද කියලා අපි දැන් කිව්වගොනේ. ඉතින් එහෙමනම් අදට ඒ ලේසි භාෂාවෙන් පෙන්නපු ධර්මයේ අද තේරුම් ගන්න ඇයි අපි අදක්ෂ වෙන්නේ? ඇයි අපි මේ ධර්මයේ තේරුම් නොගන්නේ? කෙස් පැහෙන එක දුකයි. කෙස් පැහෙන එක වයසට යෑමට අයිති දෙයක්. මේ නොයෙකුත් විදිහට ලෙඩ දුක් ඇති වෙන එක දුකක්. මේ විදිහට මේ දේවල් අපේ ජීවිතේට ගල්පලා බලන්න ඇයි අපි පෙළඹෙන්නේ නැත්තේ? එච්චර ධර්මයේ ලේසි විදිහට අපේ වචනින්ම කියා දීලා තියෙද්දි අපට මේ වචන තේරෙන්නේ අපට මේ පංච පාස්කන්ධය අවබෝධ වෙන්නේ තේරෙන්නේ අපට මේ සංස්කාර තේරෙන්නේ විඥානයේ තේරෙන්නේ ගාලා හිතන එක අප ඇත්ත අවංක නිවැරදි සිතවිල්ලක්ද ඇති කරගන්නේ එහෙම නැත්නම් අප මේ ව්‍යාජ බොරු සිතවිල්ලකද අපි ඉන්නේ ඒ සිතවිනේ ඒ ධර්මයේ තේරෙන්නේ නැහැ ගාලා හිතන එක බොරුවක් නේද අපි කරන්නේ මං ඊයේ කිව්වා නේද අර තමන්ගේම අතින් ඇහැ වහගෙන පේන්නේ නැහැ කිව්වා වගේ වැඩක් නේද මේක මේ තරම් තේරෙන වචනෙන් මේ තරමටම තේරෙන වචනයෙන් කියලා දෙද්දී තේරෙන්නේ නැත්නම් අප භාග්‍යතුන් වහන්සේගේ මහා ප්‍රඥාවට නිගා කිරීමක් කරන්නේ. ඒ මහා ප්‍රඥාව අන්‍යාගමිකින් ඉදිරියේ අපි හැල්ලු කරනවා. අපට මේක තේරෙන්නේ නැහැ කියලා අපි නිකන් හැල්ලුවෙන් ඉන්නකොට ශාසනය යටපත් වෙනවා. එතකොට ඒගොල්ලන් අන්‍යාගමිකව වෙනත් අය
ශාසනයේ වැඩක් නැහැ කියලා කියන්නේ ඒ අය නේද ඊට පස්සේ. ඒ අයට අපිම කියනවා අද කාලේ නම් බෑනේ. ඒගොල්ලෝ කියනවා නේ අපි පුළුවන් කියලා කියනෝනේ. අපි අපේ දෙවියෝ ළඟට යනවා කියලා ඒගොල්ලෝ කියනවනේ. එහෙනම් අපි අපේ අය ළඟත් අන්‍යාගමිකෝ ළඟ පවා සමස්ත ලෝකයේ ඉදිරියේම ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය යටපත් කරන්නේ අප නේද? නේද? එහෙනම් ඒ වරද අපෙන් නොවිය යුතුයි. මොකද භාගතුන් වහන්සේ අතිශයින් විශාල උපකාරයක් තව කෙනෙකුට කළ නොහැකි විදිහේ සාධාරණයක් අප වෙනුවෙන් කළා. තව කෙනෙකුට කළ නොහැකි පරිත්‍යාගයක් අප වෙනුවෙන් කළා. තව කෙනෙකුට තව කිසිවෙක් නොකරන විදිහට අපට උපකාර කළා, අනුග්‍රහ කළා. ඒ අනුග්‍රහය කාටවත් නෑ කියන්න බෑ. නොවැනැති කෙනෙකුට ඒක එහෙම කළේ නෑ කියලා කියන්න බෑ. යමෙක් කියනවනම් මේ කාලේ මේ ධර්මයේ තේරුම් ගන්න බෑ කියලා ඔහු භාගතුන් වහන්සේගේ අවබෝධය, භාගතුන් වහන්සේගේ මහා කරුණාව, මිනිසුන් කෙරෙහි තිබෙන, දෙවියන් කෙරෙහි තිබෙන හිතානුකම්පාව බැහැර කරලා ඒක ගණන් නොගෙන හැල්ලු කරලා අව탁සීරු කරන අයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ අව탁සීරු කිරීම එන්නේ මොකක්වත් නෙමෙයි, මේ ලාමක දෙයකට හිත යට කරගෙන. කන බොන දෙයකට, ඇඳුම පැළඳුමකට, යාන වාහනයකට, නම්බු නාමයකට හිත යට කරගෙන. ඒ වෙනුවෙන් අර නිවැරදි ධර්මයේ අතහැරලා. නිවැරදි ධර්මයේ අතහැරන්නේ ලාමක දේ නිසා. ඒ නිසා භාගතුන් වහන්සේම පෙන්නනවා මහණෙනි ලාමක දෙයට හිත යොමු කරන්න එපා කියනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඒ වගේ දෙයට හිත යොමු කරන්න එපා. යමක් ලැබුණොත් ඒක බැහැර කරන්න කියනවා. ඒවට යට නොවි ඉන්න කියනවා. මක් නිසාද මේ ගැඹුරු ධර්මෙට හිත ගන්න බෑ. කොච්චර සරලව කිව්වත් ඒකට හිත ගන්න බෑ. දැන් දුර්වල කෑමක් කාලා බඩ නරක් වෙච්ච කෙනෙක් හිටියොත් එහෙම කොච්චර පහසුවෙන් දිරවන්න පුළුවන් ආහාරයක් දුන්නත් ඒ ආහාරය දිරව ගන්න බැරි වෙනවා. නේද? ඒක අජීර්ණ වෙනවා. ආන් ඒ වගේ භාගතුන් වහන්සේ ධර්මයේ ගැඹුරු ධර්මයේ කුඩා දරුවටත් මද නුවණක් තියෙන කෙනාටත් තේරුම් ගත හැකි විදිහට විස්තර කළා දෙද්දී එය තේරුම් ගත නොහැකි කියලා යමෙක් හිතනවා නම් ඒ අර අපිරිසිදු ආහාර කාලා අර ලෙඩ හදාගෙන ඊටාම ಗುಣ පිරිසිදු පහසුවෙන් දිරවන ආහාරය පවා දිරව ගන්න බැරුව ඒ ආහාර ප්‍රතික්ෂේප කරන අය වගේ. එයා කියන ඕක කෑවොත් මට නරක වෙනවා, මට බෑ, දිරව ගන්න බෑ කියලා කියනෝ නේද? ඒ හොඳ ආහාරයට උනත් ඒ වගේ තමයි මේක අපිට බෑ, තේරෙන්නේ නැහැ, තේරුම් ගන්න බෑ කියලා කියන්නේ හේතුව අර දොස් සහිත දේවල් පරිහරණය කරලා දොස් සහිත දෙයින් දැනුම ඇති කරගෙන එයින්මත් වෙලා ලාභයට සත්කාරයට හිත යට වුණාන් පස්සේ මේ ඊටාම නිවැරදි පිරිසුදු පැහැදිලි විග්‍රහයෙන් යුක්ත අර්ථ සහිත ධර්මය අතහරිනවා. ඒක ගණන් නොගෙන ඉන්නවා. ඇතැම් මිට කියනවා ඕක නෙවෙයි ධර්මයේ, ඕක හරියන්නේ නැහැ, ඊට වඩා ඔය ලේසි දේවල් හරියන්නේ නැහැ, බුදුවරු ඊට වඩා ගැඹුරු දේ කියන්නේ, ওই වගේ දේවල් පවා කියන මිනිස්සු ඉන්නවා. නේද? නමුත් බලන්න බුදුරජාන් වහන්සේ ගැඹුරු ධර්මයේම තමයි විස්තර කරලා දෙන්නේ. ඒතර අපි සතුටු වෙන්න ඕනේද? අපි වැනි අයටත් තේරුම් ගන්නයි ධර්මයේ කියා දුන්නේ. බලන්න නුවණැත්තක හිත කොයිතරම් සතුටු වෙයිදනේ? නේද? පුංචි කිරි දරුවෝ කණ්ඩ බැරි එක අන්ලා දුන්නාම අම්මා විනෝදෙන් සතුටෙන් පිනාගේ සිතින් කෑම කනවා දැකලා තියෙනවද? අන්නේ වගේ ශ්‍රාවකයා අද කාලේ අපිට මේ පුංචි දේ ඉගෙන ගන්නත් කල්පනාව නැති අඩු නුවණක් තියෙන අය, නමුත් අපට තේරුම් ගන්නත් ධර්මයේ විස්තර කරලා පෙන්වද්දී අපි කොයිතරම් සතුට වෙන්න ඕනද? නේද? ශාසනයේ ගොඩාක් කල් පරණ වෙලා තියෙද්දී ශාසනය පිහිටවලා ගොඩාක් දැන් කාලේ ගත වෙලා අපි දැන් අන්තිම කාලේ ඉන්නේ. සුළු කලකින් ශාසනය අතුරුදන් වෙලා ගියොත් මොකවත් නැහැ. නමුත් අපි වැනි අයටත් අවබෝධ කළ හැකි විදියට ධර්මයේ කියා දී තියෙද්දී අපි කොයිතරම් සතුටු වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ ගැන. අපි භාගතුන් වහන්සේගේ අනුකම්පාව, කරුණාව, ඒ මහා නුවණ, මහා ප්‍රඥාව ගැන කොතරම් සතුටු වෙන්න ඕනද? නේද? අපි ගැන සතුටු වෙනවා මිසක භාගතුන් වහන්සේ ගැන සතුටු වෙන්න අපට බැරි නම් අපට කවදාවත් ධර්මයෙන් පිහිටක් ලබන්න බෑ.
අපි ගැන සතුටු වෙන්න පුළුවන් කමක් නැහැනේ. අපිට තියෙන දැනුම වටින්නේ නැහැනේ. නේද? අපේ දැනුමින් අපිට පුළුවන් ද මේ උණකට බේතක්වත් අපිට නැහැනේ අපේ දැනුම. උණක් හැදෙනවා බේතක් අපිට ගන්න බැරි නම්. බඩේ අමාරුවක් හොඳ කරගන්න අපිට බැරි නම්. නේද? සුළු දෙයක්වත් කරගන්න අපිට පුළුවන් ද අපේ දැනුමට. එච්චර පුංචි දැනුමක් තියාන මහා දැනුම භාගතුන් වහන්සේගේ ගැඹුරු දැනුම හැල්ලු වෙනවා නම් අපි අතින් ඒක අප නොකල යුත්තක්මයි නොවිය යුත්තක්මයි කිසි කලක නොවිය යුත්තක්. ඒ නිසා දැන් හෝ ඔබ අපට තේරුම් ගත හැකි විදිහට එදා භාගතුන් වහන්සේ ගැඹුරුම ධර්මය විග්‍රහ කරලා පෙන්වා දී තිබෙනවා. ඒ විදිහට හිත සතුටු කරගන්න පහද ගන්න. ඒ පහදගෙන අවබෝධ කළ යුතු ධර්මය අවබෝධ කර ගැනීම පිණිස උත්සාහ කරන්න. ප්‍රහාණය කළ යුතු ධර්මයේ ප්‍රහාණය කර ගැනීම පිණිස උත්සාහ කරන්න. පුහුණු කළ යුතු ධර්මයේ පුහුණු කර ගැනීම පිණිස උත්සාහ කරන්න. සාක්ෂාත් කළ යුතු ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිස උත්සාහ කරන්න. ඒ ආරි සත්‍ය හතර හොඳින් තේරුම් අරගෙන ආරි සත්‍ය හතර සම්පූර්ණයෙන් තේරුම් අරගෙන ශ්‍රාවකත්වයේ සම්පූර්ණ කර ගැනීම පිණිස උත්සාහ කරන්න. අපි සෙත් පතනවා මේ සිළු දෙනාටම ඒ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ හැකි අවබෝධ කළ යුතු ඒ උතුම් ධර්මයන් ඊටාම පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි විග්‍රහ කර කර පෙන්වා දී තිබෙන මේ උතුම් ධර්මය සතුරු සිතින් දරාගෙන අවබෝධ කර ගැනීම පිණිස වන ඒ විශිෂ්ට ඥානය සිළු දෙනාට ඉපදේවා.